must give him first place today. අද ස්වාමීන් වහන්සේගේ දවසයි අපිට අවශ්‍යයි ස්වාමීන් වහන්සේට මුල් තැන දෙන්න. Amen. Not your day, the Lord's day. ඒක අපේ දවස නෙමෙයි ස්වාමීන් වහන්සේගේ. So have you prepared yourself to sing, to praise, to worship the Lord? ඔබ සූදානම් කරගත්තද ඔබගේ හදවත ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න ප්‍රශංසා කරන්න? Amen. Amen. He is waiting for us. උන්වහන්සේ බලාගෙන සිටිනවා අපි එනකම්. So let us pray to touch the heart of God today. අපි ආඥා කරමු ස්වාමීන් වහන්සේට අපගේ හදවතට කතා කරන්න, හදවත ස්පර්ශ කරන්න කියලා. And I'm sure he has something new for us today. අපි විශ්වාස කරමු ස්වාමීන් වහන්සේ ළඟ අද අපිට අලුත් දෙයක් තිබෙනවා දෙන්නට. Amen. Come with expectation. ඔබ බලාපොරොත්තුවෙන් යුක්තව ස්වාමීන් වහන්සේගේ පාදපාමුලට එන්න. God wants to meet you. දෙවියන් වහන්සේට ස්වාමීන් වහන්සේට අවශ්‍යයි ඔබව හා මාව මුණ ගැසෙන්නට. Amen. Be ready to meet the living God today. ඔබ සූදානම් වෙන්න ස්වාමීන් වහන්සේව මුණ ගැසෙන පිණිස. In a new way. අලුත් ආකාරයකින්. Amen. Let us pray. අපි ආඥා කරමු. Heavenly Father, glory be to your name. ස්වර්ගීය පියාණනි ඔබගේ නාමයට ගෞරවය වේවා. You are the only true God, the living God. ඔබ වහන්සේ සත්‍ය වූ ජීවමාන වූ දෙවියන් වහන්සේ. You are the glorious God, the one who sits on the throne. ස්වාමිනේ ඔබ වහන්සේ මහිමාන්විතෙන් යුක්තව ස්වාමිනේ ඔබ වහන්සේ කුරුසියේ සිටියා මගේ දෙවියන් වහන්සේ. Everything is under your control. ස්වාමිනේ සියලු දේ ඔබ වහන්සේ යටතේ ස්වාමිනේ. Lord, you love us so much that you have sent your one and only Son, Jesus Christ, to die on the cross in our place. ස්වාමිනේ ඔබ වහන්සේ අපිට කොච්චර ආදරය කරාද කියනවා නම් ඔබ වහන්සේගේ එකම පුත්‍ර වූ ජීවමාන යේසුස් වහන්සේ අප වෙනුවෙන් ස්වාමීන් වහන්සේ ස්වාමිනී දිවි පුදන පිණිස ඔබ වහන්සේ කුරුසියට මේ පොළවට එවුවා ස්වාමිනේ. And you opened the way for our salvation. ස්වාමිනේ ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කරුණ කොටගෙන ස්වාමිනේ අපිට අලුත් දොරටුවක් විවෘත කරා ස්වාමිනේ. And we say thank you, Lord. ස්වාමිනේ ඔබට ස්තුති කරනවා ඒ ගැලවීම ගැන දෙවියන් වහන්සේ. As we gather together in the name of Jesus, අපි අදත් එකමුතු වෙලා සිටිනවා ස්වාමිනේ යේසුස් වහන්සේගේ නාමයෙන්. let your presence fill this place. ස්වාමිනේ ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ මේ මාතේ ක්‍රියා කරන්න කියලා ඉල්ලනවා. Touch us in a new way. ස්වාමිනේ අපේ එක්කෙනාට ඔබ වහන්සේ අතගස්සන්න අලුත් ආකාරයකින් ස්වාමිනේ. Do something new in our lives today. ස්වාමිනේ අලුත් දෙයක් අපේ ජීවිත තුල කරන්න කියලා ඉල්ලනවා. We commit our meeting into your hands. ස්වාමිනේ ඔබ වහන්සේට ස්වාමිනේ අපේ රැස්වීම බාර කරන ඔබගේ ශුද්ධ උදෝතට ස්වාමිනේ. And we ask the Holy Spirit to move freely among us. ස්වාමිනේ අපි ඔබ වහන්සේගෙන් ආයදින ශුද්ධාත්මයන් වහන්සේට මේ මාතේ ක්‍රියා කරන්න කියලා දෙවියන්වහන්සේ. And receive all the glory. සෑම මහිමයක් ඔබ වහන්සේටම ලැබෙන පිණිස. In the name of Jesus. ජීවමාන නාසරී යේසුස් වහන්සේගේම ශුද්ධ බලවන්ත වූ නාමයෙන්. Amen. ආමේන්. Glory to Jesus. Glory to Jesus. හැම මහිමයක්ම ස්වාමීන් වහන්සේ. ස්තුති වේවා ස්වාමීනි ප්‍රශංසා වේවා. ප්‍රීති ගෝසම් නාද නගමින් ස්වාමීන්ට අලුති ගායනා. ප්‍රීති ගෝසම් නාද නගමින් ස්වාමීන්ට අලුති ගායනා. ආත
ස්වාමීන් වහන්සේට ආරාධනා කරන ශිරාත්මයන් වහන්සේට ශිරාත්මේ Welcome, Holy Spirit.
පමාණයි මේ මාසේ. හදවත ස්පර්ශ කරන්න ස්වාමීට ඉඩ දෙන්න. හදවතින් නික්මෙන්නා වේ නමස්කාරය උන්වහන්සේට ඔප්පු කරන පිණිස. හලෙලූයා ස්වාමී. ඔබ මා තුළ රැඳී වාඩින් සුද්ධ ආත්මෙහි ඔබ Some people say in their hearts, සමහර
සමහරු ඔවුන්ගේ හදවත් වලින් කියනවා we don't see God and we don't feel God. සමහරු ඔවුන්ගේ හදවත් වලින් ඔවුන් හිතනවා එහෙම නැත්නම් ඔවුන් කියනවා අපි දෙවියන් වහන්සේව දකින්නේ නැහැ ඒ වගේම මට දෙවියන් වහන්සේව දැනෙන්නේ නැහැ කියලා. But God says, නමුත් දෙවියන් වහන්සේ කියනවා you do see me and you do feel me. ඔබට පුළුවන් මාව දකින්න ඔබට පුළුවන් මාව ස්පර්ශ කරන්න. Like there is the sun up there, ඒක ලකුණක් burning in all its glory. හරියට ස්වාමින් වහන්සේගේ මහිමය දීප්තිමත් ලෙස ඒක අපි කියන්නේ පඳුරක් ගිනි ගන්න ආකාරයෙන් කියලා. Can you look at the sun? ඔබට පුළුවන් ද ඉර දිහා කෙලින් බලන්න? No, with your eyes you cannot look at the sun. අපේ මේ පියවි ඇසෙන් අපිට ඇත්තටම ඉර දිහා එක එල්ලෙන් බලන්න බෑ. God the Father is like the sun. දෙවියන් වහන්සේ හරියට ඇවිල්ලා ඒ ආකාරයෙන් එච්චර ඒ කියන්නේ ඒ තරම් උන්වහන්සේ සුද්ධ නිසා අපිට දකින්න අමාරුයි. With these eyes we cannot look into the sun. අපේ මේ ඇස් දෙකෙන් සාමාන්‍ය ඇස් දෙකෙන් අපිට දෙවියන් වහන්සේව කිසිසේත්ම දකින්න බෑ. But we can see the light that comes from the sun. නමුත් අපිට පුළුවන් ඉරේ රස්නේ ඉරේ ආලෝකය අපිට දකින්න පුළුවන්. But we can feel the warmth that comes from the sun. ඒ වගේම ඉර රස්නෙන් එන්නා වූ ඒ රස්නේ අපිට දැනෙනවා. So God sent us Jesus. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ඒක ජනක පුත්‍රයා වෙව්වා. His word is like the light. උන්වහන්සේගේ වචනේ හරියට ආලෝකය වගේ. His word is a light that God gives us. උන්වහන්සේගේ වචනය අපිට දීපු ඒ ආලෝකය දෙවියන් වහන්සේ දීපු ආලෝකය. And we can see his light every day. අපිට පුළුවන් උන්වහන්සේගේ වචනය තුලින් උන්වහන්සේව දිනපතා දකින්න. Like we see the light of the sun every day. හරියට අපි ඉරේ ආලෝකය සෑම දිනකම දකින ආකාරයෙන්. And the love of Jesus brings warmth, brings heat to our hearts. දෙවියන් වහන්සේගේ ප්‍රේමය ජේසුස් වහන්සේ තුලින් අපි වෙතට හරියට ඉරේ රස්නය දැනෙන ආකාරයෙන් උන්වහන්සේගේ ප්‍රේමය අපිට දැනෙන්න යනවා. The love of Jesus brings comfort to our hearts. ස්වාමීන් වහන්සේගේ කරුණාව කන්නකොටගෙන උන්වහන්සේගේ මහිමෙන් උන්වහන්සේගේ ප්‍රේමයෙන් අපිට පහසුව දැනෙන්න යනවා. Just like the heat from the sun, it gives warmth to our bodies. හරියට අපි සීතලේ ඉන්න වෙලාවට අපිට ඉරෙන් රස්නය දීලා අපි උණුසුම් කරන ආකාරයෙන්. So God says, don't say you don't see me. Don't say you don't feel me. ඒක නිසා දෙවියන් වහන්සේ ඔබට මට කියනවා කියන්න එපා ඔබ මුණන්න එපා ඔබට මාව දැනෙන්නේ ඔබ මාව දකින්නේ කියලා. Because I've sent you Jesus. උන්වහන්සේ කියන්නේ මක්නිසාද උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා අපි වෙතට එවපු නිසා. To see my light. ඔබට මගේ පුත්‍රයා තුලින් දකින්න පුළුවන් මගේ ආලෝකය කියලා. And to feel my love. ඔබට ඒ තුලින් දකින්න පුළුවන් ඒ තුලින් දැනෙන්න පුළුවන් මගේ ප්‍රේමය. God has given us the Holy Spirit to live in us. ඒ වගේම උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ අපිට දුන්නා අපි තුල වැඩවසන්න. Philip said to Jesus, Lord, show us the Father. Philip, Jesus වහන්සේගේ ගෝලෙක් වෙන Philip කිව්වා ස්වාමීනි අපිට පෙන්නන්න ඔබගේ පියාණන් කියලා. And Jesus said, if you have seen me, you have seen the Father. Jesus වහන්සේ මේ ආකාරයෙන් පැවසුවා ඔබ මාව දකින වෙලාවේදී ඔබ පියාණන් වහන්සේව දකින්න යනවා කියලා. So like the sun is shining all the time upon us. හරියට ඉර සෑම දිනකම දීප්තියෙන් බබලන ආකාරයෙන් the love of God is also shining upon us all the time. දෙවියන් වහන්සේ එහෙම නැත්නම් ජේසුස් වහන්සේ ඔබ මා තුල සෑම වෙලාවෙම ඒ ආකාරයෙන් බබලන්න යනවා. Push away all the clouds in your minds. ඔබේ මගේ හදවතේ තියෙනා වූ හැම අන්ධකාර වලාකුළක් මෙහාට කරෝති and receive the love of God. එහෙම අයින් කරොත් විතරයි ඔබට මට දෙවියන් වහන්සේගේ සැබෑ ප්‍රේමය දකින්න පුළුවන් වෙන්නේ. Believe that his plans for you are good plans.
විශ්වාස කරන්න උන්වහන්සේ ඔබට මට හැම කෙනෙකුටම සැලැස්මක් තියලා තියෙනවා. ඒ සැලැස්ම ඉතාමත් යහපත් වූ අනර්ග සැලැස්මක්. And believe that whatever is happening in your life, විශ්වාස කරන්න ඔබේ මගේ ජීවිතේ මොන සිදුවීමක් සිදු වුණත් God is on your side. මතක තියාගන්න දෙවියන් වහන්සේ ඔබේ පැත්තේ කියන එක. And the Bible says, God who gave up his son දේව වචනේ කියනවා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයා අපිට දුන්නා කියලා. to die on a cross for you. උන්වහන්සේ පුත්‍රයා දුන්නා විතරක් නෙමෙයි ඒ පුත්‍රයාට ඉඩ හැරියා ඔබ මම වෙනුවෙන් කුරුසයක් මත ජීවිතේ පූජා කරන්න. Along with him, he will give you all things. අපි බොහෝ දුරට වැඩිපුර මේ ගැන අධ්‍යයනය කරන්න ගියොත් අපිට දකින්න පුළුවන් උන්වහන්සේට අයිති සියල්ල ඔබ මම වෙනුවෙන් දුන්නා කියන එක. In Jesus' name, thank you, Lord. වහන්සේගේ Amen. නාමයෙන්. ආමේන්. Amen. Are you ready for the return of Jesus? He's coming again. Examine your heart. Are you ready? And when he comes, he's going to take with him certain people. Amen. The true Christian believers. Amen. He will take those that are ready. Amen. So think about it. He is coming. Are you ready to go with him? We are studying to understand about the second coming of our Lord Jesus Christ. And we are looking at it from different points of view, different angles. A view from above, from heaven. A view from earth, looking this way. A view from the air between heaven and earth. A view with a change, what things will change. And the most important, a view of preparation. And at the end we will have a full view what will happen when our Lord Jesus Christ comes again. Amen. And today we will continue studying to see a view from the air. When Jesus will be coming again from heaven to earth, the true Christian believers who died or who are asleep, as it says in the Bible, and they are now with Jesus in heaven, they will be raised up and they will start coming with Jesus down. Let us read 1 Thessalonians chapter 4 verses 13 until 17. 1 Thessalonians 4:13 to 17. Verse 13. Brothers,
We do not want you to be ignorant about those who fall asleep or to grieve like the rest of men who have no hope. එක තෙසලෝනික 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. තවද සහෝදරනි බලාපොරොත්තුවක් නැත්නම් අන්තනත්තන් මේ නුඹලා ශෝක නොවන පිණිස සතපෙන්නන් ගැන නුඹලා නොදැන සිටිනවාට අපි නොකමැත්තෙමුව. Verse 14. We believe that Jesus died and rose again, and so we believe that God will bring with Jesus those who have fallen asleep in him. 14 වෙනි පදය. මක්නිසාද යේසුස් වහන්සේ මැරී නැවත නැගුණසේකයි අපි අදහම්නා. එසේම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කරුණ කොටගෙන සතපී සිටින්නන් උන්වහන්සේ සමග ගෙනෙනසේක. Verse 15. According to the Lord's own word, we tell you that we who are still alive, who are left till the coming of the Lord, will certainly not precede those who have fallen asleep. මක්නිසාද ස්වාමීන් වහන්සේගේ ඒම දක්වා ජීවත් ඉතුරු වෙන අපි සතපුණු තැනැත්තන්ට කිසිසේත් ඉස්සර නොවන්නෙමු යයි ස්වාමීන් වහන්සේගේ වචනයෙන් අපි නුඹලාට කියන්නෙමුව. Verse 16. For the Lord himself will come down from heaven with a loud command, with the voice of the archangel, and with the trumpet call of God, and the dead in Christ will rise first. 16 වෙනි පදයේ මක්නිසාද ස්වාමීන් වහන්සේ මහත් ශබ්දයක් ඇතුව උත්තම දේව දූතයන්ගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණ නාදයට ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක ක්‍රිස්තුස් වහන්සේ තුල මලාව ආය පළමු කොට නැගිටින්නෝය. Verse 17. After that, we who are still alive and are left will be caught up together with them in the clouds to meet the Lord in the air, and so we will be with the Lord forever. 17 වෙනි පදයේ විට ජීවත් ඉතුරුව සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමීන් වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුළින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමීන් වහන්සේ සමග සිටින්නෙමුව. Amen. Verses 16 and 17, I will use them a number of times today. අද දවසේ 16 වෙනි පදයේ සහ 17 වෙනි පදයේ දේවගතුමා ගොඩාක් පාවිච්චි කරන්න යනවා. So here it says, those true Christians that died will be raised up and come with Jesus. මෙතන සඳහන් කර තිබෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ සිටින අය නැගිටින්න යනවා, නැගිටවන්න යනවා උන්වහන්සේ. ඒ වගේම උන්වහන්සේ සමග උන් එන්න යනවා. From heaven. ඒ ස්වර්ගයේ සිට උන් පැමිණෙන්න යනවා. And in the air, those Christians that are still alive here will be caught up to meet Jesus in the air. ඒ ස්වර්ගයටත් පොළොවටත් අතර ආකාශයට පැමිණෙන්න යනවා යේසුස් වහන්සේ සමග. ඒ සත්පුණු අය උන්වහන්සේ සමග ඊට පස්සේ ජීවතුන් අතර සිටින කිතුණුවා ඔසවලා උන්වහන්සේ සිටින තැනට ගන්න යනවා. Amen. And this event of the Christians being caught up to meet Jesus in the air, මේ යේසුස් වහන්සේ ඒ ජීවතුන් අතර සිටින කිතුණුවන් ඔසවගෙන යන ඒ මොහොතදී ඒ වෙලාවේදී in English they call it rapture. ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන වචනය අනුව කියනවා ඔසවා ගැනීම කියලා පවසන සිංහලේ. It has different words in every language. විවිධාකාර භාෂාවල් වලින් විවිධාකාර තේරුම් තිබෙනවා. And the rapture is a very old word in Latin and English. ඒ දේවගතුමා කියන විදිහට rapture කියන ඒ ඔසවා ගන්නවා කියලා අපේ භාෂාවෙන් සඳහන් කර තිබෙනවා. But it is coming from the word in Greek in verse 17. නෝන ග්‍රීක භාෂාවෙන් පරිවර්තනය වෙලා තියෙන හැටියට දේව වචනේ 17 වෙනි පදයේ which is translated caught up, catch up. ඒක තේරුම තමයි ග්‍රීක භාෂාවෙන් සඳහන් වෙලා තියෙන හැටියට ඒක ඔසවා ගන්නවා එන ඒක අල්ලලා ඉහළට ඔසවනවා වගේ තමයි ඒක සඳහන් වෙලා තිබෙන්නේ. The Greek word is arpazo. ඒක ග්‍රීක භාෂාවෙන් සඳහන් කරලා තිබෙනවා හරියට ඒක අල්ල ගන්නවා වගේ කියලා. And arpazo means අර්පාදෝ කියන ඒ ග්‍රීක භාෂාවෙන් කියන ඒකේ තේරුම තමයි අල්ල ගන්නවා කියලා සිංහල භාෂාවෙන්. I catch him and push him with force. ඒකේ තේරුම තමයි මේ වචනේ සඳහන් වෙලා තියෙන්නේ අල්ලලා ඇදලා ගන්නවා කියන එක. This is catch up. This is with force. I take him and to me. ඒකේ තේරුම තමයි ඒක අල්ලලා ඒක අල්ලගෙන ඒ අල්ලගත්ත කෙනා වෙතට ඒක ඇද ගන්නවා කියන එක තමයි ඒකේ තේරුම.
So what will happen is Jesus is coming, he is going to catch the church and by force take her up. ඒකේ තේරුම තමයි නා ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා උන්වහන්සේගේ සභාව උන්වහන්සේගේ දැතීම උන්වහන්සේ අල්ලගෙන උන්වහන්සේ සිටින තැන උන්වහන්සේ තබා ගන්න යනවා. Amen. So the bride of Jesus, the church will be with Jesus and they will meet at the air. එහෙනම් ස්වාමීන් වහන්සේගේ සභාව එහෙනම් උන්වහන්සේගේ සභාව කියන මනමාලිය උන්වහන්සේ ඔසවලා ඉහළට ඇද ගන්න යනවා. But there are things that want to keep the Christians here, not to go up. ඒකේ තේරුම තමයි ඇයි ඒ කිතුරුවන්ව තාම ඒ පහතින් ඒ විදිහට ඒ ආකාරයෙන් තබලා තිබෙන එකේ තේරුම Like sin will try to keep you down. හරියට ඒකේ තේරුම තමයි ඒ පාපය වගේ පාපේ හරියට මිනිස්සෙක් පහතට ඇදලා දමලා තිබෙනවා වගේ The world, Satan, wants to keep you down. ඒ ලෝකේ නා යක්ෂයට අවශ්‍යයි අපිව පහත් කරලා යටත් කරලා තබන්න හැම මොහොතකම. If you follow your flesh and not your spirit, wants to keep you down. එහෙනම් අපි මාංශය තුල ජීවත් වෙනවා නම් මාංශය ආකාරයෙන් අපි හැසිරෙනවා නම් අපි මොකද වෙන්නේ අපිව ඇදලා තබලා තිබෙනවා යක්ෂයා පහතට දමලා තිබෙනවා. So it all depends how you live your life today if you are going up with Jesus. ඒකේ තේරුම තමයි අද දවසේ ඔබ කිතුනුවේ කැඩෙන මොන ආකාර ජීවිතයක්ද ඔබ ගත කරන්න යන්නේ ඒ දේ තමයි දාට සිද්ධ වෙන්න යන්නේ ඔබ ඉහළට ඇද ගන්න යන්නේ ඔබ ඉන්න ආකාරයටයි. Are you committed to Jesus with all your heart? ඔබගේ මුළු හදවතින්ම ඔබගේ ඇදහිල්ල ඔබ උන්වහන්සේට කැප කර තිබෙනවද උන්වහන්සේ මත රඳා සිටිනවද? Do you obey Jesus? ඔබ උන්වහන්සේට කීකරු වෙනවද? Some questions to ask. ඒක සාමාන්‍ය ප්‍රශ්න ඔබ විසින්ම ඔබ අසාගත යුතුයි. Because if you don't, those forces that want to keep you down will keep you down. ඔබ මතක තබාගන්න පාපේ මාංශයේ දේවල් වල ඔබ තාමත් රැඳී සිටිනවා නම් ඒ පාපයේ දේවල් ඔබ ඉහළට යන්න නොදී තාම යට කරගෙන යටට ඇදගෙන සිටිනවා. Amen. So you examine your hearts. ඒක නිසා ඔබගේ හදවත ඔබ විසින්ම සෝදිසි කර බලන්න. So rapture is when the true Christians will be caught from earth and go up in the air to meet Jesus. එහෙනම් සත්‍ය ක්‍රිස්තුස් වහන්සේ මුළු හදවතින් අනුගමනය කරාය උන්වහන්සේ තුල සිටුපාය මොකද වෙන්නේ යන්නේ උන්වහන්සේ ඔසවන්න යනවා උන්වහන්සේ සමග සිටින පිණිස. Amen. Now, unfortunately among the Christians there are different interpretations or explanations about this. ඒක නිසා අද අවාසනාවන්තකමට කිතුරුවන් තුල විවිධාකාර ඔහුන්ගේම සිතුවිලි ඔහුන්ගේම දේවල් වල ඔහු රැඳී සිටිනවා මේ මාතෘකාව. You don't have to agree with me. Feel free to believe whatever you like. ඒක නිසා අද දේවගැතුමා අපට දේශනා කරන මේ දේශනාවට ඔබ කැමති නම් විතරක් ඔබට එකඟ වෙන්න පුළුවන් නැත්නම් ඔබට කැමති ලෙස ඔබට ඇසෙන ලෙස ඔබේම මතය තුල ඔබට සිටින්න පුළුවන්. I will tell you what I feel is the right teaching. ඒක නිසා දේවගැතුමා අපට ප්‍රකාශ කරන්න යනවා හරි වූ ඉගැන්වීම ඔහුට දැනෙන දේවගැතුමාට දැනෙන දේ අපට උගන්වන්න පිණිස ඔහුට දැනෙනවා. And I will tell you the teachings that are there. නමුත් දේවගැතුමා අපට උගන්වනවා ඒක ඉගැන්වීමක් හැටියට අපට ප්‍රකාශ කරනවා මේ දේ. And then it's up to you what you believe. ඒක නමුත් ඔබට නිදහස තිබෙනවා ඔබට කැමති දෙයක් විශ්වාස කරගන්න. So, some Christians teach පංගුවක් කිතුනුවන්ගේ ඉගැන්වීම් තියෙනවා that the rapture, when they will go up, will be done in a different time than the time that Jesus comes down. ගොඩාක් කිතුණු ඉගැන්වීම් වල තිබෙනවා අර ඔසවන වෙලාවත් ඒ වගේම ජේසුස් වහන්සේගේ පැමිණීම ඉහළට පැමිණීම වෙලාවත් ඒක එක වෙලාවෙ වෙන්නේ නැහැ කියලා උන්ගේ මතයක් තිබෙනවා විවිධාකාර කිතුණුවන්ගේ. They say first the rapture will take place. ඔවුන් කියනවා ඉස්සල්ලාම ඔසවා ගන්නවා කියනවා. And some Christians they say 7 years before Jesus comes. පංගුවක් අය කියනවා ඒ එසවීම ජේසුස් වහන්සේට අවුරුදු 7කට ඉස්සෙල්ලා ඒ දේ සිද්ධ වෙනවා කියලා. Some others say 3.5 years before Jesus comes. පංගුවක් කිතුණෝ කියනවා අවුරුදු 3මාරකට පෙර උන්වහන්සේට පෙර ඒ ඔසවා ගැනීම වෙනවා කියලා කිතුණුවන්ව. And then Jesus will come down. ඊට පස්සේ ජේසුස් වහන්සේ මේ මිහි පිටට පැමිණෙනවා කියලා ඔවුන් ගන්නනවා. The reason we have these teachings මේ ඉගැන්වීම් තියෙන කරුණු ඇයි මේ ආකාරයෙන් තියෙන්නේ? is because of what Jesus taught that will happen before his second coming. මක්නිසාද මේ දේවල් අනුගමනය කරන්නේ ජේසුස් වහන්සේ කියලා තිබෙනවා මේ දේවල් සිද්ධ වෙනවා මං එන්න පෙර කියලා. And let us see what he says. අපි බලමු උන්වහන්සේ මොනවද කිව්වේ කියලා.
Let us go to Matthew 24, verses 21 and 22. අපි බලමු සුද්ධ මාතේයු 24 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය සහ 22 වෙනි පදය. Matthew 24, 21 and 22. 21. For then there will be great distress or great tribulation, unequal from the beginning of the world until now, and never to be equaled again. සුද්ධ මාතේයු 24 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය. මක් නිසාද ලෝකේ පටන් ගැනීමේ සිට මේ දක්වා නොවුනා වූ මතු කොයි කාලයකවත් නොවන්නා වූ මහත් පීඩාවක් ඒ කාලේදී වන්නේය. And 22. If those days had not been cut short, no one would survive, but for the sake of the elect, those days will be shortened. 22 වෙනි පදයේ ඒ දවස් ලුහුඩු නොකරන ලද්දේ නම් කිසි කෙනෙක් නොගැලවෙන්නේ. නමුත් තෝරා ගනු ලැබුවන් උදෙසා ඒ දවස් ලුහුඩු කරනු ලබන්නෝය. So Jesus says, before his second coming, there will be a person called Antichrist ruling on the earth. යේසුස් වහන්සේ පවසන උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමට පෙර ඒ මිනිසෙගේ නම ධාරණ කෙනෙක් ඉන්නවා. ඔහුගේ නම අන්තික්‍රිස්තෝ. ඔහු මේ ලෝකය සම්පූර්ණ පාලනය කරනවා කියනවා. He will rule for 7 years. ඔහු අවුරුදු 7ක් මේ ලෝකය සම්පූර්ණ පාලනය කරනවා. ඔහු රජ හැටියට. He will be a man of Satan. ඔහු ඇවිල්ලා යක්ෂයාගේ මිනිසයා. The first 3.5 years he will appear good to the eyes of people. පළවෙනි අවුරුදු 3මාර තුල ඔහු මිනිස්යන්ගේ ඇස් ඉදිරියේ යහපත් ලෙස හැසිරෙනවා. And the last 3.5 years he would like to be worshipped as God. ඊට පසු අනිත් අවුරුදු 3මාර තුලදී ඔහුට අවශ්‍ය වෙනවා හැම මිනිසෙක්ම දෙවියන් වහන්සේට නමස්කාර කරනවා වෙනුවට ඔහුට නමස්කාර කරන්න. And those who refuse to worship him, ඔහුට නමස්කාර නොකරන හැම කෙනෙක්ම, and that is the true Christians, ඒ තමා සත්‍ය වූ නියම කිතුණුවා, they will be persecuted severely, very hard. ඒක නිසා ඒ ඔහුට නමස්කාර නොකරන කිතුණුවා ගොඩාක් පීඩාවලට අසු වෙනවා. ගොඩාක් පීඩාවල් වලින් දුකටපත් වෙන්න යනවා. And many will die. ඒ වගේම ගොඩාක් අය මරණයට පවා සිද්ධ වෙන්න යනවා. මරණය පවා ඔවුන්ට ලැබෙන්න යනවා. This is the time that Jesus calls is the great tribulation. මේ කාලයට තමයි උන්වහන්සේ පවසන්නේ ගොඩාක් වේදනා සහිත කාලයක් පැමිණෙනවා කියලා. And it will last 3.5 years. මේ කාලය පැමිණ තිබෙන්න යනවා. අවුරුදු 3මාරක්ම මේ පීඩාවෙන් පිරුණු ලෝකයේ තිබෙන්න යනවා. You see, in verse 22 says Jesus will not leave that to be for a long time. අපිට 22 වෙනි පදයේ බලන්න පුළුවන් මේ පීඩා කාලය ගොඩාක් දිගට තියෙන්න දෙන්නේ නැහැ කියලා යේසුස් වහන්සේ අපට ප්‍රකාශ කර තිබෙනවා. Amen. Now, so many Christians, ගොඩාක් කිතුණුවෝ they say that there will be a secret rapture before the second coming of Jesus. ගොඩාක් කිතුණුවෝ කියනවා රහසින් ඔසවා ගැනීමක් සිද්ධ වෙනවා කියලා යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමට පෙර. That God will take the church and hide it. ඔවුන් කියනවා දෙවියන් වහන්සේ සභාව අරගෙන හංගලා තබන්න යනවා කියලා. To protect it from this great tribulation of Antichrist. මේ යක්ෂයාගේ මනුස්සයන මේ අන්තික්‍රිස්තෝ විසින් මේ ලෝකෙට ගෙන පීඩාවෙන් ඒ කිතුණුවන් නිදහස් සිටින පිණිස ඔවුන් හොරෙන් ඔසවන්න යනවා කියලා පවසන ගොඩාක් කිතුණුවෝ. And some say this secret rapture will take place 7 years before Jesus. That is when Antichrist will start ruling. ගොඩාක් කිතුණුවෝ පවසනවා ඒ අන්තික්‍රිස්තෝ කියන මනුස්සයා අවුරුදු 7 ඔහුගේ පළවෙනි පටන් ගන්න පෙර දෙවියන් වහන්සේ සභාව ඔසවන්න යනවා කියලා. And others say 3.5 years before the great tribulation. අනිත් අය කියනවා මේ පීඩා කාලේ එන අවුරුදු 3මාරක් ඔහු පීඩා කරන යන ලෝකෙට ඒ පීඩාවෙන් ගලවන පිණිස සභාව ඔසවලා තබන්න යනවා කියලා. Now this teaching is popular among Christians. අද දවසේ කිතුණුවට ගොඩාක් ඇහෙන්න ලැබෙනවා මේ දේ අපිට දකින්න පුළුවන් මාධ්‍යයේ. Because they say if we believe in Jesus, we will not suffer in the difficult time. ඒක නිසා අපි කිතුණු හැටියට අපි ඒ අය කියනවා අපි කිතුණු නිසා මේ මහත් පීඩාවට අපි හමු වෙන්න යන මේ පීඩාව විඳින්න යන්නේ නැහැ කියලා විශ්වාස කරනවා කිතුණු නිසා. Also many films have been done based on that. Films.
ඒ වගේම මේ දේවල් අපිට ගොඩාක් දකින්න පුළුවන් ෆිල්ම් වල එන චිත්‍රපටිවල පවා මේ අවසාන කාලේ මේ දේවල් දකින්න පුළුවන්. You may have seen films, a pilot in the airplane is controlling the aeroplane and suddenly he disappears, he goes. හරියට අපිට දකින්න පුළුවන් චිත්‍රපටිවල ප්ලේන් එනවා වගේ එකපාර උල ගැවිලා එකපාර ඒවා නැති වෙන්න පුළුවන් ඒ වගේ. Although it's a popular teaching and many Christians love it, ඒ වගේම ගොඩාක් මේ කිතුණු මාතේ කිතුණුවන් තුල මේ ඉගැන්වීම් තිබෙනවා ගොඩාක් කිතුණු දේවල් වලට ආදරේ දේවල් බලමින් සිටිනවා ආසමින් සිටිනවා. I believe it's not the correct teaching. නමුත් දේවගතුමා කියනවා මේ මොහොතේ ඒ දේවල් නියම ඉගැන්වීම නෙමෙයි හරියට ඒ දේවල් උගන්වන්නේ නැහැ කියලා. It has two weaknesses. ඒකට තිබෙනවා කාරණා දෙකක් සාක්ෂි දෙකක්. In the passage where we get the word rapture, which is 1 Thessalonians 4:17 that we read before, එකක් තමයි අපි ඉස්සෙල්ලා කියපු 1 තෙසලෝනික 4:17 වෙනි පදේ පවසලා තිබෙනවා ඒක. It says clearly Jesus will be coming down for a second time and then the church will be caught up. දේ වචනේ පැහැදිලිවම 1 තෙසලෝනික 4:17 කියනවා ජේසුස් වහන්සේ ස්වර්ගයේ සිටිනවා ආකාශයේ සිටිනවා ඊට පස්සේ තමයි ඒ කිතුණුවන්ගේ එසවීම සිද්ධ වෙන්න යන්නේ කියලා. So it doesn't speak of 3.5 years difference or 7 years difference. දේ වචනේ කොහොම සඳහන් වෙන්නේ නැතර අවුරුදු 7කට පස්සේ එහෙම නැත්නම් 3මාරකට පස්සේ ඒ දේවල් වෙනවා කියලා ඉස්සෙල්ලා වෙනවා කියලා. These teachings is based on explanations of different other passages of the Bible, not the clear teaching of 1 Thessalonians. මේ දේවල් මිනිස්සු පවසන්නේ මේ අවුරුදු 3මාර 7 ගැන මේ මිනිස්සු පවසන්නේ කිතුණුව පවසන්නේ වෙන පද අරගෙන විවිධාකාර ඉගැන්වීම් වලින් ඔවුන් මේ දේවල් ප්‍රකාශ කරනවා. And the second weakness, if we try to make this teaching agree with 1 Thessalonians chapter 4, අනිත් කාරණේ තමයි අපි මේ ඉගැන්වීම 1 තෙසලෝනික 4 ඒ පදය තුල අපි තබලා තිබෙනවා නම් මොනවද ප්‍රකාශ කරන්න කියලා එතනින්. That means Jesus will come back 2 times. ඒකේ තේරුම වෙනවා ජේසුස් වහන්සේ දෙපාරක් එන්න යනවා කියලා එතනින් අපිට වටහා ගන්න පුළුවන් දෙපාරක් එන්න යනවා කියලා. One for the secret rapture to take the church and one on his second coming. ඒකකොට අපිට දකින්න පුළුවන් දෙපාරක් ජේසුස් වහන්සේ පැමිණෙන්න යනවා කියලා. පළවෙනි වතාව ඇවිල්ලා පළවෙනි වතාවේ හොරෙන් කිතුණුවන්ව ඔසවන්න යනවා ඊට පස්සේ ඇවිල්ලා ප්‍රසිද්ධියේ කිතුණුවන් ඔසවන්න යනවා. But Jesus will come only one time. නමුත් අපි දන්නවා ජේසුස් වහන්සේ එකපාරයි මේ ලෝකෙට නැවත එන්න යන්නේ එකපාරයි එන්න යනවා කියලා දෙවෙනි පැමිණීම එකපාරයි වෙන්න යන්නේ කියලා. I have to tell you what you can hear from the Christians. You believe whatever you like. ඒක නිසා දේවගතුමා අපට ප්‍රකාශ කරනවා කිතුණුවන්ගේ විවිධාකාරයෙන් ඔබට ඇහෙන්න ලැබිලා තියෙන දේවල් ඒ වගේම දේවගතුමා කියනවා අපට ඔබට කැමති දෙයක් විශ්වාස කරන්න පුළුවන් අදාහ ගන්න පුළුවන්. Personally, I believe what it says in 1 Thessalonians 4:16 and 17. Jesus' second coming and the rapture of the church will happen at the same time. ඒක නිසා දේවගතුමා දේ වචනේ අනුව වෙන 1 තෙසලෝනික 4 වෙනි පරිච්ඡේදයේ 16 සහ 17 වෙනි පදේ අරගෙන කියනවා උන්වහන්සේ එකපාරක් එන්න යනවා දෙවෙනි පැමිණීම ඊට පස්සේ සියලු කිතුණුවන්ව උන්වහන්සේ ඉහළට ඔසවන්න යනවා කියලා දේ වචනේ පැහැදිලිවම සඳහන් කර තිබෙනවා. And if this is true, this means you have to be prepared because bad days are coming ahead. ඒක නිසා ඔබ මම කිතුණු හැටියට සූදානම් වෙන්න ඕන ධෛර්යය ඇතුව සිටින්න ඕන මක් නිසාද අපේ ජීවිතේට සමහර වෙන ගොඩාක් නපුරු දවස් මේ ලෝකේ පීඩාවල් එන්න යනවා. There will be great tribulation from Antichrist if we are alive on that time, and possibly we will be. ඒක නිසා දේවගතුමා කියනවා ගොඩාක් අන්ටික්‍රයිස්ට් අන්තෝක්‍රිස්තුගේ මනුස්සයන්ගෙන් ගොඩාක් පීඩාවල් ලෝකෙට නම් සභාවට පැමිණෙන්න යනවා. ඒකට අපි සූදානම් වෙලා සිටිය යුතුයි. දේවගතුමා කියනවා ඒක අපේ කාලේ සිද්ධ වෙන්න පුළුවන් කියලා සමහර විට. And we must rely on the protection of God. ඒක නිසා දෙවියන් වහන්සේගේ හස්තේ මත අපි රැඳී සිටින්න උනා. උන්වහන්සේගේ ආවරණය උන්වහන්සේගේ හස්තේ මත සිටිය යුතුයි. I mean, like God protected the 3 young Hebrew men in the furnace of fire. හරියට හේබ්‍රේව 3 දෙනෙක් එදා ඒ ගින්නට ඒ දාන විට ඒ 3 දෙනාව ගින්නෙන් ගැලෙව්වාසේ.
Like God protected Daniel in the den of lions, හරියට දානියෙල් එදා සිංහ කොටුවට දාපෙලාවේ සිංහයාට බැරුව ගියා දානියෙල් විනාශ කරන්න. in the same way He is going to protect His church at the time of the Great Tribulation. මතක තබා ගන්න අපි දෙවියන්ාසය තුල රඳා සිටිනවා නම් දෙවියන්ාසය තුල සිටිනවා නම් ඒ පීඩාවලෙන් ඔවුන් ආරක්ෂා කරාසේ දෙවියන්ාසය ඔබ ආත්මාවත් ආරක්ෂා කරනවා. Amen. Amen. Okay, now that I told you the different teachings, let us understand what will happen. අද දේවගැත්තුම අද දවසේ පැවසුවා විවිධාකාර ඉගැන්වීම් කොයි ආකාරයෙන්ද කර තිබෙන්නේ කොයි ආකාරයෙන්ද අපිට ඇසෙන්න ලැබෙන්නේ කියලා අපි බලමු තවත් ආකාරයකින්. Let us read again 1 Thessalonians 4:16 and 17. අපි නැවත බලමු 1 තෙසලෝනික 4 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය. For the Lord Himself will come down from heaven with a loud command, with the voice of the archangel, and with the trumpet call of God, and the dead in Christ will rise first. 1 තෙසලෝනික 4:16 මක්නිසාද ස්වාමීන් වහන්සේ මහත් සත්‍යයද උත්තම දේවදූතයන්ගේ හඬද දෙවියන්ාසගේ හොරණ නාදයද ඇතුළු ස්වර්ගයෙන් බස්නාසේක ක්‍රිස්තුස් වහන්සේ තුල මලාව ආයේ පළමු කොට නැගිටින්නෝය. And after that, we who are still alive and are left, we will be caught up together with them in the clouds to meet the Lord in the air. And so we will be with the Lord forever. 17 වෙනි පදයේ එවිට ජීවත් ඉතුරුව සිටින අපි එක් විටම ඔවුන් සමග ස්වාමීන් වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුලින් අහසට ඇදගනු ලබන්නේමුව. මෙසේ අපි නිතරම ස්වාමීන් වහන්සේ සමග සිටින්නේමුව. Amen. Amen. So Jesus is coming, though the dead Christians, true Christians, will be raised up, coming with Him, and the living Christians will be caught up. ඒක නිසා ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල මැරිච්ච අය පළමුවෙන් ක්‍රිස්තුස් වහන්සේ වෙතට ඇද ගන්න යනවා. ඊට පස්සේ ක්‍රිස්තුස් වහන්සේත් මැරිච්ච අය ක්‍රිස්තුස් වහන්සේ තුල අපෝ වෙන ජීවතුන්ව සිටින අයව ඔසවන්න ක්‍රිස්තුස් වහන්සේ සමග පැමිණෙන්න යනවා පොළොවට. And everybody is going to see Jesus coming. ඒක නිසා හැම කෙනෙක්ම ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම දකින්න යනවා මේ මී පිට සිටින ජීවත්ව සිටින අය. And everybody is going to see the church going up. ඒ වගේම හැම කෙනෙක්ම ලෝකේ හැම කෙනෙක්ම දකින්න යනවා ක්‍රිස්තුස් වහන්සේගේ සභාව උන්වහන්සේ වෙතට ඉහළට ඇද ගන්නවා දකින්න යනවා. Because God is going to announce it, to make it in a way to be obvious. ඒක නිසා දෙවියන් වහන්සේගේ හොරණ වෙන දෙවියන් වහන්සේක මුළු ලෝකෙටම එළිදරව් කරන්න යනවා මේ දේ සිද්ධ වෙනවා මුළු ලෝකෙම දකින්න යනවා ඒක රහසින් වෙන දෙයක් නෙමෙයි. Now look, let's go again to Matthew 24:31. Oops. අපි බලමු නැවත සුද්ධ මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදය. In Matthew 24:31, He says, He will send His angels with a loud trumpet call, and they will gather His elect from the four winds, from one end of the heavens to the other. බලමු සුද්ධ මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදය. උන්වහන්සේ මහත් හොරණ ශබ්දයක් ඇතුව තමන් දූතයන් එවනසේක. ඔවුන් අහසේ කෙළවරක සිට අනිත් කෙළවර දක්වා සතර දිගින්ම උන්වහන්සේගේ තෝරාගත්තා වූ රැස් කරන්නෝය. ආමේන්. Amen. You see, there is nothing secret about this event. ඒක නිසා අපිට මට පේනවා මේ කරන මේ ක්‍රියාවලිය තුල ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම තුල කිසිම දෙයක් රහසින් සිද්ධ වෙන්න යන්නේ නැහැ කියලා. First, the angel will come with the trumpets. පළවෙනියෙන් ඒ දේවදූතයෝ හොරණ හඬක් ඇතුව පොළොවට පැමිණෙන්න යනවා. Then, in 1 Thessalonians 4:16, it says, there will be a loud command of Jesus. ඉතින් දේව 1 තෙසලෝනික 4 වෙනි පරිච්ඡේදයේ 16 පවසනවා දෙවියන් වහන්සේගේ මහා ශබ්දයක් ඇතුව උන්වහන්සේගේ ආධිපත්‍ය බලය ඇතුව පැමිණෙන්න යනවා කියලා. Then there will be a loud voice of the archangel. ඒ වගේම දේවදූතයන්ගේ මහා සද්දයක් ඇතුව ස්වර්ගයෙන් ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙන්න යනවා. And then is the trumpet call of God. ඊතන සඳහන් කරනවා දෙවියන් වහන්සේගේ මහා හොරණ ශබ්දයක් ඇතුව ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙන්න යනවා කියලා. So this is not something that will be secret. Everybody is going to hear it. ඒක නිසා ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම රහසින් වෙන්න යන්නේ නැහැ. මුළු ලෝකෙටම එළිදරව් වෙන්න යනවා මුළු ලෝකෙටම ප්‍රකාශ වෙන්න යනවා ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම. Amen. And the rapture will be sudden.
ඒක නිසා ඒ එසවීම එක පාරකින් එක මොහොතකින් සිද්ධ වෙන්න යනවා ඒ එසවීම. There will be no time to get ready. ඒක නිසා ඒ මොහොතේදී සූදානම් වෙන්න කාලයක් නැහැ. 1 minute you are just here on earth doing something from your normal everyday life. හරියට අපේ සාමාන්‍ය ජීවිතේ අපි සාමාන්‍ය යම් කිසි දෙයකට සූදානම් වෙන්න අපි කාලය ගන්නවා. And the other moment you are called up to meet Jesus. ඒ වගේම එක මොහොතකින් ස්වාමීන් වහන්සේ ඔබ ස්වර්ගයට ඔසවන්න යනවා. Amen. Amen. Now notice, are you still with me? ඔබ මේ දේ සඳහන් කරගන්න තාම ඔබ දේවගතුමා සමගද? Yes. All right. I'm speaking about things that will happen. දේවගතුමා කියන්නේ මේ දේවල් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න යන දේවල්. So let your imagination and the guidance of the Holy Spirit enlighten you. ඒක නිසා මේ කතා කරන දේවල් වලට ඒ ආලෝකය ලැබෙන ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම එලිදරව් ඔබ වෙතට පැමිණෙන්න කියලා ඔබ ඉල්ලන්න. Now, notice, not everybody that comes to church is going to go. ඒක නිසා මතක තබන්න සභාවට එන හැම කෙනෙක්ම ක්‍රිස්තුස් වහන්සේ සමග ඉහළට එසවෙන්න යන්නේ නැහැ. Don't say I go to church, so surely I have a passport to go. ඔබ කියන්න බෑ අපි හැමදාම මම චර්ච් යනවා ඒක නිසා මට පාස්පෝර්ට් එක තිබෙනවා ස්වර්ගයට යන්න කියලා. But you must be a spiritual Christian, a true Christian, not a carnal Christian. ඒක නිසා ඔබ සත්‍ය වෙන ආත්මික වූ කිතුණුවෙක් විය යුතුයි මානසික වූ කිතුණුවෙක් නෙමෙයි. Amen. You must be following Jesus with all your heart. ඒක නිසා ඔබේ මුළුම හදවතින් ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රේම කළ යුතුයි අනුගමනය කළ යුතුයි. Baptism will not help you. ඔබ බෞතිස්මය ඔබට උපකාර කරන්නේ නැහැ මොහොතේ. Coming to church will not help you. ඔබ සභාවට නිකන් එනවා කියන එක ඔබට උදව් කරන්නේ නැහැ මොහොතේ. Doing good things, good works will not help you. ඔබ කරන යහපත් ක්‍රියා සමහර විට ඒ දේවල් ඔබට මේ මොහොතේදී උපකාරයක් වෙන්න යන්නේ නැහැ. You must love Jesus with all your heart. You must follow him with all your heart. You must obey him with all your heart. ඒක නිසා ඔබේ මුළු හෘදයෙන් ඔබගේ මුළු ආදරය උන්වහන්සේට දිය යුතුයි. ඔබ උන්වහන්සේව මුළුම හදවතින් අනුගමනය කළ යුතුයි. උන්වහන්සේගේ වචනයට කීකරු විය යුතුයි. If you want to go, ඔබට ඉහළට යන්න ඕන නම් ඔබ උන්වහන්සේට කීකරුව උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කළ යුතුයි. otherwise you are playing with yourself. එහෙම නැත්නම් ඔබ සමගම ඔබ සෙල්ලම් කරමින් සිටිනවා වගේ. You are playing Christian, you are playing church. ඔබ කිතුණුවෙක් හැටියට සිටින්න උත්සාහ කරනවා නැත්නම් ඔබ සභාවට ඇවිල්ලා සභාව තුල නිකන් වෙයි සිටින කෙනෙක් වෙන්න පුළුවන්. Playing church and playing Christians will not go. මතක තබන්න කිතුණුවෙක් හැටියට නාමයට කිතුණුවෙක් හැටියට සිටින අයට මේ ක්‍රිස්තුස් වහන්සේ සමග ඉහළට යන්න බෑ. Will stay. ඔවුන් පහත සිටින්න යනවා. So put it well in your mind, please. ඒක නිසා ඔබගේ මනස තුලට මේ දේ හොඳට අවබෝධ කරගන්න කොයි ආකාර කිතුණුවන්ද ඉහළට යන්න යන්නේ කියලා. Let us say 2 more verses. අපි බලමු තව පාඩ දෙකක්. It's good to look at them. යහපත් ඒ දේ බලන එක. Matthew 24:40 and 41. Matthew 24:40 and 41. අපි බලමු ශුද්ධ මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි පදය සහ 41 වෙනි පදය. I want us to read and I will try not to use more verses. Matthew 24:40 and 41. 2 men will be in the field, one will be taken and the other left. 2 women will be grinding with the handmill, one will be taken and the other left. කල මනුෂ්‍ය ශුද්ධ මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ 40 සහ 41 එකල මනුෂ්‍යයන් දෙදෙනෙක් කෙතේ සිටිනවාට එක්කෙනෙක් ගනු ලබන්නේය එක්කෙනෙක් අත්හරිනු ලබන්නේය. ස්ත්‍රියන් දෙදෙනෙක් ඇබරුම් ගලේ අඹරමින් සිටිනවාට එක්කෙනෙක් එක තැනැත්තියක් ගනු ලබන්නේය එක් තැනැත්තියක් අත්හරිනු ලබන්නේය. Amen. Jesus knows which are his people. ජේසුස් වහන්සේ දන්නවා කවුද උන්වහන්සේගේ දරුවන උන්වහන්සේගේ සෙනඟ කියලා. So you may be with your close friend or with your co-worker. One goes, one stays. සමහර විට ඔබගේ ළඟ ඉන්න මිතුරා වෙන්න පුළුවන් ඔබට ඔබ සමග එකට වැඩ කරන කෙනා වෙන්න පුළුවන් එක්කෙනෙක් කියලා රොසවන්න යනවා අනිත් කෙනා පහත සිටින්න යනවා. Amen. And in the Gospel of Luke says 2 people will be in the same bed. One goes, the other stays. ශුද්ධ ලූක් පොතේ පවසනවා දෙන්නෙක් එක යහනේ සිටිනවා එක්කෙනෙක් කොසවා ගන්නවා එක්කෙනෙක් පහළ සිටිනවා කියලා.
So, husbands may be taken, wives stay. සමහර විට ස්වාමි පුරුෂයා ඔසවන්න පුළුවන්, භාර්යාව සිටින්න පුළුවන් ඇදෙම. Or wives taken, husbands stay. සමහර විට භාර්යාව ඔසවා ගන්න පුළුවන්, ඒ පුරුෂයා සිටින්න පුළුවන් ඇදට වෙලා. Sisters taken, brothers stay. සමහර විට සහෝදරයා ඔසවා ගන්න පුළුවන්, සහෝදරිය සිටින්න පුළුවන්. Uncles taken, aunts stay. සමහර විට ඒ මුණුපුරා ගන්න පුළුවන්, Uncle. මාමා. Dad. Uncle. මාමා ඔසවන්න පුළුවන්. Okay, one friend taken, the other friend goes. සමහර විට එක යාළුවෙක් ගන්න පුළුවන්, අනිත් යාළුවා සිටින්න පුළුවන්. And this separation will be final, sudden and final. ඒක නිසා මේ දේ අවසානයේ දේ වෙන්න යනවා, අවසාන තීන්දුව තීරණය වෙන්න යනවා. There is no appeal. ඒක නිසා අපිට ගිහිල්ලා අපිට නැවත ඒකට අපීල් කරන්න බෑ කියන්නේ ඒකට ගිහිල්ලා ආයේ ලියලා ඉන්න බෑ බලාගෙන මේ දේ සිද්ධ You වෙනවා කියලා. cannot say, Jesus, look, I was going every Sunday to church. ඒ මොහොතේදී කියන්න බෑ ස්වාමිනී බැලුවම මම හැමදාම මේ නිදස භාවයට ගියා යනවා කියලා. Why I stayed back? ඇයි මම ඔසවන්නේ නැතුව මම පැත්තකට වෙලා සිටින්නේ? No appeal. ඒක නිසා ඒ මොහොතේ අපිට ෆෝම් එකක් පුරවලා දෙන්න බෑ මේ ආකාරයෙන් කියලා. So it's something serious to consider. ඒක නිසා ඒක ඊට භයංකර දෙයක් වෙන්නවා, ඊට වැදගත් දෙයක් වෙන්නවා අපි දැම්ම සූදානම් වෙලා සිටින එක. Amen. Today, the true Christians and the people on the world, they are together with each other. ඒක නිසා අපිට දකින්න පුළුවන් කිතුණු ලෝකේ මිනිස්සු එකට ජීවත් වෙනවා මේ ලෝකේ. We live together, we eat together many times. ඒක නිසා ලෝකේ මිනිස්සු සමග අපි ජීවත් වෙනවා වගේම ඔවුන් සමග ආහාර ගන්නවා එකට සිටිනවා. We work together, we play together. අපි එකට වැඩ කරනවා ඔවුන් සමග ඒ වගේම අපි ඔවුන් සමග සෙල්ලම් කරනවා එකට ජීවත් වෙනවා. Maybe we go to church together. සමහර විට අපි එකට සභාවට එන්න පුළුවන්. We go to the same restaurants. සමහර විට අපි එකම කෑම කනිස්ථානයකට යන්න පුළුවන් රෙස්ටුරන්ට් එකකට වගේ. We live in the same town. සමහර විට අපි එකම නගරයේ සිටින්න පුළුවන්. Maybe we support the same sports team. සමහර විට අපි එකමුතු වෙලා එකම ක්‍රීඩා කරන ක්‍රීඩා කණ්ඩායමකට උපකාර කරන්න පුළුවන්. Maybe we wear the same clothes. සමහර විට අපි ඒ ක්‍රීඩා කණ්ඩායමේ එකම ඇඳුම පැළඳගෙන සිටින්න පුළුවන්. Yes, outward may be no difference. නමුත් අපි පිටාන්තරෙන් දකින වස්ත්‍රයෙන් ඒ දෙයින් අපි වෙනස් වීමක් වෙන්න යන්නේ නැහැ. But there is a big difference inside. නමුත් ඒ ඇතුළාන්තයේ මොන ආකාරයෙන්ද තියෙන්නේ ඒක තමයි විශාල වෙනසක් වෙන්න යන්නේ. And this difference is between heaven and hell. ඒ වෙනස් වීම ඉතා විශාලව තිබෙන එකවිලා ස්වර්ගයත් ඒ වගේම අපායත් තිබෙන්න යනවා. Amen. So when Jesus comes, he will take one and leave the other. යේසුස් වහන්සේ විට එක්කෙනෙක්ව ගන්න යනවා අනිත් කෙනාව ඔසවන්න යන්නේ නැහැ පැත්තකින් තබන්න යනවා. Which one will you be? ඔබ මොන එක්කෙනාද දෙන්නක වෙන්න යන්නේ? The one taken or the one that stays? ඒ ඔසවා ගන්න කෙනාද නැත්නම් ඔසවන්න නැති කෙනාද ඔබ වෙන්න යන්නේ? It is important to decide now about it. ඒක ඉතා වැදගත් අද දවසේ ඒක ඔබ තීරණය කරන එක. And don't think that because you are close to someone that you know follows Jesus, you will go with him. ඒක නිසා ඔබ හිතන්න එපා ඔබ හොඳ කිතුරුවේ සිටිනවාද ඔව් ක්‍රිස්තුස් වහන්සේට ළඟින් සිටිනවාද ඔව් ළඟින් සිටියා කියලා ක්‍රිස්තුස් වහන්සේ ඔබ ඉහළට ඔසවන්න යන්නේ නැහැ. Amen. You will stay. නමුත් ඔබ මොකද යන්නේ ඔබ සිටින්න යනවා පහතින්. God is looking for your faith. නමුත් දෙවියන් වහන්සේ ඔබගේ පෞද්ගලික ඇදහිල්ල උන්වහන්සේ පරීක්ෂා කර බලන්න යනවා. I mean, if you neglect to come to Jesus now, අද දවසේ ඔබ ක්‍රිස්තුස් වහන්සේ වෙතට එන්න තිබෙන මේ වරප්‍රසාදය අතහැරලා දමනවා නම් when he returns, you will be away from him. ඒ වගේම උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී උන්වහන්සේව ඔබට අහිමි වෙන්න යනවා. Now is the time of repentance from your sins. අද දවසේ තමයි ඔබගේ පාපයට පසුතැවෙන්න ඕන දවස කාලය දැන් තමයි මේ නියම කාලය. Now is the time to put all your faith in Jesus. අද දවසේ තමයි ඔබගේ සියලු ඇදහිල්ල උන්වහන්සේ මත තබන දවස අද තමයි ඒ දවස. Now is the time to invite him into your heart. ඒක නිසා මේ දවස තමයි අද දවස මේ මොහොත තමයි ඔබ උන්වහන්සේව විශ්වාස කළ යුතු දවස. And now is the time to follow him with all your heart. ඒක නිසා අද දවසේ ඔබගේ මුළුම හදවතින් උන්වහන්සේව අනුගමනය කරනවා නම් Amen. The rapture is not for everybody. මතක තබා ගන්න ඉහළට ස්වර්ගයට ඔසවා ගැනීම හැම කෙනෙක්ටම සිද්ධ වෙන්න යන්නේ නැහැ. Do you know what is a magnet? ඔබ දන්නවද කාන්දම් මොනවද කියලා? Magnet. Now magnet cannot take
cannot attract everything to ඔබ be attached to the මතන්න magnet. කාන්දාන් හැමදේම ඇදලා ගන්න නෑ කාන්දම. It attracts only things of a certain nature that are similar to the magnet. හරියට ඒක ඔසවා ගන්න හැටියට යකඩ වගේ ඒ කාන්දමට සමාන දෙයක් ඒ දේ තමයි ඒ කාන්දමට ඇදගන්න යන්නේ. You understand? And it's the same. Jesus will be like a magnet as he comes, and he will take those that they have his nature. ඒක නිසා ජේසුස් වහන්සේ මේ කාන්දම ආකාරයෙන් දෙවගැත්තම අපිට පැහැදිලි කරනවා ක්‍රිස්තුස් වහන්සේ ඔසවා ගන්න යන ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය ඒ මනුස්සයා තුළ තිබෙන කෙනාව ක්‍රිස්තුස් වහන්සේ වෙතට නිකම්ම ඇදිලා ඉහළට යන්න යනවා. I mean, those that their character is like the character of Jesus. ඒක හරියට ඒක පැහැදිලි කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයේ තියෙන මනුස්සයා ක්‍රිස්තුස් වහන්සේ විසින් ඉහළට ඔසවා ගන්න යනවා. Those that have a new birth from Jesus. හරියට ක්‍රිස්තුස් වහන්සේ තුළ නැවත උපාදනය ලැබපු අය ක්‍රිස්තුස් වහන්සේ තුළ නැවත ඉපදිච්ච අය. Amen. Amen. So this event will not include everybody. ඒක නිසා මේ මොහොත හැම කෙනෙක්ටම සිද්ධ වෙන්න යන්නේ නැහැ මේ මොහොත ඉහළට ඔසවා It ගැනීම. will be only for the true Christian believers. මේ එසවීම වෙන්න යන්නේ නියම සත්‍ය වූ දෙවියන් වහන්සේ විශ්වාස කරන්නා වූ කිතුණුවන්ට පමණයි. Amen. Amen. Check yourself. ඒක නිසා ඔබ විසින්ම සෝදිසි කර බලන්න. Amen. The Lord is coming again. ඒක නිසා අපේ ස්වාමී ජේසුස් වහන්සේ අනිවාර්යයෙන්ම නැවත මේ පොළොවට පැමිණෙන්න යනවා. Are you excited that he's coming? ඔබ උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමට ආසාවෙන් සිටිනවද බලාගෙන සිටිනවද? If you are ready, you must be excited. ඔබ සූදානම් නම් ඔබ ඒකට සතුටින් සිටිය යුතුයි උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමට. If you have fear about his second coming, go to him and say, Lord, show me what is wrong with my life. I want to change. ඒක නිසා ඔබ ඒකට සූදානම් නැත්නම් ඔබට බයක් දැනෙනවා. ඔබ යන්න ස්වාමීන් වහන්සේ වෙතට අහන්න ස්වාමීන් වහන්සේගේ ස්වාමිනී මාව වෙනස් කරන්න කියලා ඔබ ස්වාමීන් වහන්සේට යාඥා කරන්න බව සූදානම් කරන්න කියලා. Amen. Jesus is coming. Are you ready to go? ජේසුස් වහන්සේ එනවා. උන්වහන්සේ සමග ඉහළට යන්න ඔබ සූදානම්ද? Will you go or will you stay? ඔබ යනවද නැත්නම් ඔබ පහත සිටිනවද? It depends what you do with Jesus today. ඒක සිද්ධ වෙන්නේ නැහැ ඔබ මොකක්ද කරන්නේ ජේසුස් වහන්සේ සමග අද දවසේ ඔබේ ජීවිතය ගත කරන්නේ මොන ආකාරයෙන්ද ඒ දේ තමයි ඔබට සිද්ධ වෙන්න යන්නේ. What Jesus will do with you then depends on what you do with Jesus today. ඒක නිසා උන්වහන්සේ සමග සිටින්න යන්නේ ඔබ අද දවසේ උන්වහන්සේ සමග කරන ක්‍රියාවලිය උන්වහන්සේ සමග තිබෙන සම්බන්ධතාවය අනුව සමග තමයි ඒ දේ සිද්ධ වෙන්න යන්නේ. Amen. Amen. And if you follow Jesus with all your heart, rejoice. You will go up. ඒක නිසා ඔබ මුළු මහදවතින් උන්වහන්සේව අනුගමනය කරනවා නම් ඇදහිල්ලෙන් සිටිනවා නම් ඔබ ප්‍රීති වෙනවා. ඒ වගේම ප්‍රීතියෙන් උන්වහන්සේ සමග ඉහළට ඉසවෙන්න යනවා. But if you are not sure if you are going, you have time. නමුත් ඔබට විශ්වාසයක් නැත්නම් ඔබ ඉහළට ඔසවා ගන්න නැතුව යයි කියලා ඔබට නමුත් දෙවියන් වහන්සේගේ කරුණාවේ කාලය තිබෙනවා තාම. Jesus is still waiting for you. තාම ජේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් බලාගෙන සිටිනවා. At that time, he will not wait. නමුත් උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී උන්වහන්සේ ඔබට කාලය දෙන්න යන්නේ නැහැ. So repent from your sins. ඒක නිසා ඔබේ පාපයට අද පසුතැවෙන්න. Trust the Lord with all your heart and put all your faith in Jesus. උන්වහන්සේ මුළු හදවතින් විශ්වාස කරලා ඔබේ මුළු ඇදහිල්ල උන්වහන්සේ මත රඳා තබන්න උන්වහන්සේ මත. Invite him and make him Lord in your life. ඒක නිසා ඔබේ ජීවිතයට උන්වහන්සේට ආරාධනා කරන ඔබේ ජීවිතේ ස්වාමීන් වහන්සේ කරගන්න උන්වහන්සේව. Follow him with all your heart. ඔබ උන්වහන්සේව අනුගමනය කරන ඔබගේම මුළුම හදවතින්. And then you will be able to say, yes, I'm going up. ඊට පස්සේ ඔබට කියන්න පුළුවන් සත්‍යම ඔව් ස්වාමිනී මම ඔබ සමග යන්න සූදානම් කියලා. Amen. The choice is yours. ඒ තේරීම ඔබට මට තිබෙනවද දවසේ? And on that day, you will say, ඒ දවසේදී උන්වහන්සේ කියන්න යනවා Amen. Come, Lord Jesus. ඒ දවසේදී ඔබ කියන්න යනවා ස්වාමිනී පැමිණෙන්න කියලා ඔබ පවසන්න යනවා. And you can start saying from today if you know you are ready to go. අද දවසේම ඔබට මේ වචනය කියන්න පුළුවන් ආමේ ස්වාමිනී එන්න කියලා ඔබ සූදානම් වෙලා සිටිනවා නම් ඔබේ පාපයට පසුතැවිලා සිටිනවා නම්. Amen. Jesus says, I'm coming soon. ජේසුස් වහන්සේ කියනවා අපට මම ඉක්මනින් එනවා කියලා. Amen. Come, Lord Jesus. ඔව් ස්වාමිනී වඩින්න කියලා අපට කියන්න පුළුවන් ආමේන් ස්වාමීන් වහන්සේ වඩින්න කියලා අපිට කියන්න පුළුවන්. And if you say this with joy, with expectation, then you are ready. ඔබ ප්‍රීතියෙන්
ඇදහිල්ලෙන් බලාපොරොත්තුවක් ඇතුව ඔබ කියනවා ඒක තේරුම තමයි ඔබ සූදානම් වෙලා සිටිනවා කියලා. So examine your heart today. ඒක නිසා අද දවසේ ඔබේ හදවත ඔබ සෝදිසි කර බලන්න, පරීක්ෂා කර බලන්න. He is coming. උන්වහන්සේ පැමිණෙනවා ඉහළින්. Are you going? ඔබ යනවාද පහත සිටි උන්වහන්සේගේ පෙරමගට? Or are you staying? නැත්නම් ඔබ පහත සිටිනවද? Amen. Amen. Let us pray. අපි ආඥා කරමු. Lord Jesus, thank you because you are faithful to your word. අපේ ස්වාමී ජේසුස් වහන්සේ අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මක් නිසාද ඔබේ වචනයට ඔබ විශ්වාසවන්තව සිටින නිසා. You say, I will come back. ඔබ වහන්සේ පැවසුවා මම නැවතෙනවා කියලා. Thank you because we know and we trust you that you are coming back again. ඔව් ස්වාමී ස්තුතිය ඔබට අපි විශ්වාස කරනවා අපි අනිවාර්යයෙන්ම දන්නවා ඔබ නැවත මේ ලෝකෙට එනවා කියලා. Lord, help us to be ready. ස්වාමීන් වහන්සේ අපට කරුණා කර මැනව සූදානම් වෙන්න. When you come back, to be ready and sure in our heart. ස්වාමීන් වහන්සේ ඔබගේ නැවත පැමිණීමේදී අපගේ හදවත් සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටින පිණිස ස්වාමිනී. That we will go up to meet you in the air. අපි යනවා ඉහළට ස්වාමීන් වහන්සේ ආකාශයට ඔබ වහන්සේව මුණ ගැහෙන්න. Lord, let your Holy Spirit examine our hearts. ස්වාමීන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ ඉඩ හරින්න ශුද්ධාත්මෙනි අපේ හදවත් සෝදිසි කර බැලුව මැනව. And if we are not ready, lead us into repentance and faith. ස්වාමීන් වහන්සේ අප සූදානම් නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේ අපට මඟ පෙන්වන්න පසුතැවීමකට අපව පමුණවන්න කියලා අපි ආඥා කරනවා. If there are forces in our life like sin, worldliness, flesh, ස්වාමීන් වහන්සේ ලෝකයේ දේවල් පාපයේ තිබෙනවා නම් මාංශය අපි සිටිනවා නම් තාමත් අපේ ජීවිත තුල ස්වාමිනේ that want to keep us down on earth, ඒ පාප ස්වාමීන් වහන්සේ අපව රඳාගෙන සිටිනවා පොළොවට එනම් මේ ලෝකෙට ඇදගෙන තිබෙනවා නම් ස්වාමිනේ help us to repent from following them and keep following you with all our hearts. ස්වාමීන් වහන්සේ අපට උපකාර කරන්නේ පාප වලට පසුතැවි ලෝකයේ දේවල් වලට පසුතැවි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව අදාහ ගන්න විශ්වාසයෙන් සිටින්න ඔබ වහන්සේව ලබා ගන්න අපේ හදවත් වලට. Yes, Lord, we want to meet you and be with you forever. ඔව් ස්වාමී ජේසුනි අපිට අවශ්‍යයි ඔබ මුණ ගැහෙන්න. ඒ වගේම ඔබ සමග සදාකාලම අපිට ජීවත් වෙන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. Help us to be prepared for this glorious event. ස්වාමීන් වහන්සේ මේ මහත් වූ ස්වාමීන් වහන්සේ මායිමේ පූර්ණ මොහොතට අපව සූදානම් කරන්න කියලා අපට ආඥා කරනවා. In the name of Jesus. ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඉල්ලනවා. Amen. ආමේන්. ආමේන්. Amen. Just allow the Holy Spirit to examine your heart. නිසා ඔබ ඉඩ හරින්න ශුද්ධාත්මයන් වහන්සේට ඔබගේ හදවත සෝදිසි කර බලන්න. If there are things there that will keep you down, repent. Move them out of your life. අද දවසේ ඔබේ ජීවිතයේ යම් කිසි පාපයේ දේවල් අල්ලගෙන තිබෙනවා නම් ඒවා කඩලා ඉඩ හරින්න ඒවට ඔබගේ ජීවිතය තුලින් ඈත් වෙලා නැති වෙලා යන්න. And follow Jesus with all your heart. ඊට පස්සේ ඔබගේ මුළුම හදවතින් උන්වහන්සේව ඔබ අනුගමනය කරන්න. Amen. Just be quiet and let the Holy Spirit examine your heart. මොහොතක් ඔබ නිශ්චලව සිට ඔබගේ ජීවිතය ඔබගේ හදවත ඔබම සෝදිසි කර බලන්න ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ හරින්න මඟ පෙන්වන්න ඔබට. Yes, Lord, cleanse us from every sin and every unrighteousness. ඔබ අපේ ජේසුනි අපගේ සියලු පාප සහ අපේ සියලු අධර්මිෂ්ඨකම් ඔබගේ ලේවලින් අපව සෝදා අපිව පවිත්‍ර කර මැනව ස්වාමීන් වහන්සේ. Show us bad habits, bad behavior. ස්වාමීන් වහන්සේ අපගේ නායක පුරුදු
නරක හැසිරීම් ස්වාමීන් වහන්සේ and give us the strength to say no to them. ස්වාමීන් වහන්සේ වහන්සේ අපට ඔබගේ ශක්තිය දෙන්න මේ පාපයට කියන්න නෑ කියලා වන් නතර කරන්න ස්වාමීන් වහන්සේ. Help us to say no to sin and yes to Jesus. ස්වාමීන් වහන්සේ අපට උපකාර කරන්න පාපයට නෑ. නමුත් ජේසුනි ඔව් ඔබ වහන්සේට කීකරුයි කියලා පවසන්න අපට ශක්තිය දෙන්න ස්වාමීන් වහන්සේ. Lord, we want to be among the elect, the true Christians that you will take. ස්වාමීන් වහන්සේ අපට අවශ්‍යයි ඔබගේ එසවීමේදී ස්වාමීන් වහන්සේ මේ සත්‍ය ඔබ වහන්සේ සූදානම් කර කිතුනුවේ කැටේ ඉහළට යන්න ස්වාමීන් වහන්සේ. Let your Holy Spirit keep examining us. ස්වාමීන් වහන්සේ ඔබගේම ශුද්ධාත්මයන් වහන්සේ අපව සූදානම් කරමින් එනම් අපිව පරීක්ෂා කරමින් සෝදිසි කරමින් සිටියමනව. Let your Holy Spirit keep giving us strength to say no to sin. ස්වාමීන් වහන්සේ ඔබගේ ශුද්ධාත්මයන් වහන්සේගේ උපකාරය අපට ශක්තිය ධෛර්යය දුනමනව පාපයට එපා කියන පාපයෙන් ඈත් සිටින්න ස්වාමීන් වහන්සේ. We want to come and be with you forever, Lord. ස්වාමීන් වහන්සේ අපට අවශ්‍යයි ඔබ ළඟට ඇවිත් ඔබ සමග සදාකාලම සිටින්න ස්වාමී ජේසුනි. In the name of Jesus. අපි ආඥා කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්.